වණක්කම් ආයුබෝවන් අපි පහුගිය පාඩම් වලදී ස්වර අකුරු ගැනයි ව්‍යංජන අකුරු ගැනයි ඒ වගේම දෙමළ භාෂාවේ විශේෂ අකුරු කීපයක් පිළිබඳයි හැඳින්වීමක් කරා. මම ඔයාලට ඒ අකුරු වලදී ස්වර අකුරු ගැන කියලා දුන්නා, ව්‍යංජන අකුරු ගැන කියලා දුන්නා. ඒ අකුරු ගැන පැහැදිලි කරද්දී ඔයාලට කියලා දුන්නා එකම අකුරට සිංහල භාෂාවේ අකුරු කීපයක් උච්චාරණය වෙනවා කියලා දුන්නා. නේද? ඒ පාඩම් වල ඒ අකුරු මතකයිනේ ඔයාලට. මම අද පැහැදිලි කරලා තියෙනවා. මේ බලන්න. ක අකුර, ස අකුර, ත අකුර, ප අකුර, ඩ අකුර. මතකයි නේද මේ අකුරු? ක, ස, ත, ප, ඩ. ඒ අකුරු සිංහල භාෂාවේදී උච්චාරණය වෙන්නේ කොහොමද කියලා අපි අද සාකච්ඡා කරමු මේ පාඩමෙන්. බලන්න ඉස්සෙල්ලා අපි ක අකුර ගමු. මේ අකුර අවස්ථා අනුව පුතේ දුවේ එක අවස්ථාවකදී ක කියලා ශබ්ද වෙනවා. කයන්න කියලා ශබ්ද වෙනවා. ඊළඟට තවත් අවස්ථාවකදී මේක ග අකුර කියලා ශබ්ද වෙනවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී මේක හ කියලා ශබ්ද වෙනවා. මේ එකම අකුර මේ උච්චාරණේ එනවා සිංහල භාෂාවේ. ඒක යෙදෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ක අක්ෂරේ මේ ක විදිහට ශබ්ද වෙන අවස්ථාව. උදාහරණයක් ගමු. මේ බලන්න මේ වචනේ. මෙතන මේ කයන්න. බලන්න ක කප්පල් කප්පල් කියනවා නැව සිංහල භාෂාවෙන් නැව කප්පල් කියලා හඳුන්වනවා. බලන්න මෙතන කයන්න ඇවිල්ලා තියෙනවා. මේ අකුර මෙතන මේ මුලට යෙදිලා තියෙන්නේ. වචනයක මුලට යෙද්දෙද්දී මේක ක කියලා ශබ්ද වෙනවා. ඊළඟට බලන්න මේ මෙතන කායන්න කාහම්. මෙතන මුලට ක යෙදිලා තියෙනවා. කායන්න යෙදිලා තියෙනවා. මෙතන කාහම් කියලා ශබ්ද වෙනවා. කාහම් කියන්නේ කපුටා. ඊළඟට බලන්න තවත් කයන්න මුලට යෙදිලා මේ අකුර මුලට යෙදිලා ක කියලා ශබ්ද වෙන අවස්ථාවක්. කයන්න කඩය. බලන්න ඕනෙම වචනයක මුලට ක අක්ෂරයේ යෙදෙන විට මේක ක කියලා ශබ්ද වෙනවා. කප්පල් නැව ක කියලා ශබ්ද වුණා. කාහම් කපුටා. මෙතන කායන්න කියලා ශබ්ද වුණා. මෙතන මේ කඩේයි කියනවා සිංහල භාෂාවෙන් කඩේට. මේ ක අකුර කයන්න විදිහට මුලින් ශබ්ද වෙන අවස්ථාව තමයි මේ ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඔයාලටත් දැන් වචන උච්චාරණය කරන්න පුළුවන් ඕනම පදයක ඕනම දෙමළ වචනයක මේ අක්ෂරයේ මුලට තියෙනවා නම් අපි ක කියලා උච්චාරණය කරනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අපි මේ ක අකුර හයන්න මේ ක අකුර හයන්න විදිහට ශබ්ද වෙන අවස්ථාව බලමු. ක අකුර හ. මේ බලන්න
කාහම් මේ කා යන්න කාහම් මේ අකුර ක අකුර මැදට යෙදිලා තියෙන්නේ. මේ ක අකුර මැදට එද්දී හයන්න කියලා තමයි ශබ්ද වෙන්නේ. කාහම් කාහම් කියනවා. මෙතන මං ඉස්සෙල්ලා පැහැදිලි කරා කාහම් කපුටා. ඊළඟට බලන්න මේ පුත්තහම් මෙතන වචනේ මැද හයන්න විදිහට ශබ්ද වෙනවා. මේ පුයන්න පුත්තහම් වචනේ මැදට යෙදිලා තියෙනවා ක අකුර. ඒක මෙතනින් ශබ්ද කරද්දී උච්චාරණය කරද්දී පුත්තහම් කියලා තමයි ශබ්ද කරන්නේ. පුත්තහම් කියන්නේ පොත්ත. මේ බලන්න ඊළඟට නාහම් නාහම් කියනවා නාගයාට. මේ බලන්න මෙතනත් හ අකුර විදිහට තමයි ශබ්ද වෙන්නේ. මෙතනත් එහෙනම් නාහම් කියලා උච්චාරණය වෙනවා. එහෙනම් ඒකේ සිංහල තේරුම වෙනවා නාගයා. ඒ පැහැදිලි කරේ ක අකුර දෙමළ වචනයක මැදට යෙදෙද්දී උච්චාරණය වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලා පාඩම් කියවන්න එතනදී වචනේ මැදට ක අකුර යෙදෙනවා නම් ඒක උච්චාරණය කරන්නේ කොහොමද? හ කියලා තමයි උච්චාරණය කරන්නේ. පැහැදිලිනේ හැමෝටම? එහෙනම් අපි ඊළඟට බලමු මේ ක අකුර ග අකුර විදිහට ශබ්ද වෙන අවස්ථාව. මේ ක අක්ෂරේ මං කියවනේ කයන්න ගයන්න හයන්න තුනක් ශබ්ද වෙනවා කියලා. එහෙනම් මේක ග කියලා ශබ්ද වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා බලමු. මේ බලන්න මේ වචනේ ඔයාලා දන්නවා. මේ තං ගෙයි මේ අකුර ඔයාලා දන්නවා. මේක සිංහල භාෂාවේ බිඳුව වෙනුවට තමයි මේ ඉංගන්නා අකුර භාවිතා කරන්නේ. මේක සිංහල භාෂාවේ බිඳුව වෙනුවට තමයි භාවිතා කරන්නේ. මේකේ නම තමයි ඉංගන්නා. එහෙනම් මෙතන බලන්න තයන්න බිඳුව මේ සංගිලි කොම්බුවෙන් මං කිව්වා ඔයාලට කොම්බු දෙක තමා නිරූපණය වෙන්නේ කියලා. ඕනෙම වචනයක මේ ඉංගන්නා අක්ෂරයට පස්සේ මේක අකුර එනවා නම් ඒක ගයන්න කියලා තමයි ශබ්ද වෙන්නේ. මතක තියාගන්න ඉංගන්නා අකුරට පිටිපස්සේ තමයි ක අකුර යෙදෙන්න ඕනේ. තංගයි තංගයි කියනවා නංගි. අපි දෙමළ භාෂාවේදී ක්‍රියාපද ඉගෙන ගන්නවා. වාරුංගල්, තාරුංගල්, පෝංගල්. අපි බලමු ඒ වචන කීපයකුත් අරගෙන. මේ බලන්න. වාරුංගල් බලන්න. වා මෙතන ඉංගන්නා මේ අකුරට එහා පැත්තේ තමයි පිටිපස්සේ තමයි ක අකුර තියෙන්නේ. එහෙනම් අපි මෙතන ග කියලා තමයි ශබ්ද කරන්නේ. වාරුංගල්. මොකද්ද වාරුංගල් කියන්නේ? වාරුංගල් කියනවා එන්න.
පෝංගල්. මේ බලන්න. මොකද්ද පෝංගල් කියන්නේ? පෝංගල් කියනවා යන්න. මේ බලන්න මෙතනත් ග කියලා ශබ්ද වුණා. මෙතනත් ග කියලා ශබ්ද වුණා. එහෙනම් මෙතනත් මේ ඉංගන්න අකුරට පිටිපස්සේ තමයි ක අකුර යෙදිලා තියෙන්නේ. මෙතන අපි කයන්නවත් හයන්නවත් කියලා ශබ්ද කරන්නේ. මෙතනත් අනිවාර්යෙන් අපි ග කියලා ශබ්ද කරනවා. මේ ඉංගන්න අකුරට පිටිපස්සේ බලන්න උච්චාරණය කරන්න. පෝංගල්. පැහැදිලි නේද? ක ග හ. ඒ අවස්ථා තුනම ඔයාලා ඒ ගැන අවධානය යොමු කරන්න. ක අකුරේ තවත් තැනක පුතේ අකුර දෙකක් වෙලා එකම තැන අකුර දෙකක් වෙලා යෙදෙනවා. මේ බලන්න එකම අකුර දෙකක් වෙලා යෙදෙද්දී ඒක උච්චාරණය වෙන්නේ කොහොමද කියලා. මේ අකුර වචනෙක ද්විත්ව වෙලා දෙකක් වෙලා මේ මුල් අක්කා. මේ බලන්න පළවෙනි අක්ෂරේ හල් වෙලා ඊළඟ අක්ෂරේට ඇල පිල්ලක් ඇවිල්ලා. බලන්න. එතකොට දෙකම ක විදිහට තමයි ශබ්ද වෙන්නේ. අක්කා කියනවා අක්කට සිංහලයි දෙමළයි වචන සමාන වෙන අවස්ථා තියෙනවා නේද? ඒ හින්දා මේ මෙතනත් අක්කා කියන්නේ සිංහල තේරුම අක්කා. මේ බලන්න පක්කම්. මෙතනත් ක අකුරු දෙකක් එක ළඟ යෙදිලා තියෙනවා. එහෙනම් පළවෙනි අකුර හල් වෙලා තියෙනවා. ඊළඟ අකුරට පිල්ලමක් යෙදිලා නැහැ. පක්කම් කියනවා පැත්ත. පැත්ත. එහෙම නැත්නම් පිටුව කියලත් අපි භාවිතා කරනවා. පක්කම්. දැන් ක අකුර එකම ළඟ දෙපාරක් යෙදෙද්දී ඔයාලට පැහැදිලි ඒක කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. බලන්න දැන් ක අකුරේ උච්චාරණයේ අවස්ථා අපි අඳුනගත්තා. ඔයාලා පාඩම් කියවද්දී ඒ උච්චාරණය ගැන අවධානය යොමු කරලා නිවැරදිව ඔයාලට උච්චාරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට තව අකුරක් හඳුන්වලා දුන්නා. ඒත් අකුරු කීපයක් තියෙනවා කිව්වනේ. ඊට පස්සේ ඒ අකුරු තව බලන්න ත අකුර. මේක එක අවස්ථාවක වචනයක තයන්න කියලත් උච්චාරණය වෙනවා. තවත් අවස්ථාවක ද කියලා උච්චාරණය වෙනවා. ත කියලත් උච්චාරණය වෙනවා. ද කියලත් උච්චාරණය වෙනවා. බලමුද අපි ත කියලා උච්චාරණය වෙන අවස්ථා මොනවද කියලා. මේ බලන්න මෙතන වචනෙක මුලට එන්නේ තලෙයි. තලෙයි. මෙතන තයන්න විදිහට තමා උච්චාරණය වෙන්නේ. තලෙයි. මොකද්ද තලෙයි කියන්නේ? තලෙයි කියනවා ඔළුව නේද? හිස. ඊළඟට තවත් අවස්ථාවක් බලන්න. තාදී. මෙතන මුලට යන්න කියලා ශබ්ද වුණා. මේ ඒක
තාදි. තාදි කියනවා තාදි. තාදි කියනවා හෙදිය. ඒ වගේ බලන්න මෙතනත් මුලට ත අක්ෂරය ඇවිත් තියෙනවා. තාදි. ඕනෙම වචනික දුවේ පුතේ මුලට ත අක්ෂරයේ යෙදෙනකොට මේ අකුර තයන්න කියලා තමයි ශබ්ද කරන්නේ. පැහැදිලි නේද? ඊළඟට බලන්න මේක ද අකුර කියලා ශබ්ද වෙනවා කිව්වනේ. අපි ද අකුර කියලා ශබ්ද වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා බලමු. මේ බලන්න මම දෙමළ භාෂාවේදී මෙන්න මේ අකුර උගන්වුවා. මේක හල් කිරීමක් එක්ක තියෙන්නේ. මේ අකුර නයන්නට භාවිතා වෙනවා. න. පැහැදිලිනේ? එතකොට දෙමළ භාෂාවේදී මේ ත අකුර මේ නයන්නට පිටිපස්සේ යෙදෙනකොට ඒක ද කියලා තමා භාවිතා වෙන්නේ. හැම වෙලාවෙම මේ න අකුරට පිටිපස්සෙන් එන්න ඕනේ. එතකොට ද කියලා භාවිතා වෙනවා. අපි බලමු ඒ වගේ අවස්ථා කීපයක්. ඒවා නම් පුද්ගලයන්ගේ නම් වලත් යෙදෙනවා. බලන්න මේ වචනේ ඔයාලට මතක ඇති. අයින්දු. අයින්දු කියනවා පහ. මේ අකුරට පිටිපස්සෙන් යෙදෙද්දී හැම වෙලාවෙම ද අක්ෂරේ භාවිතා වෙනවා. මේ මෙතන න අකුර මෙතන ද. ඒ හින්දා අපි ද අක්ෂරෙන් දූ අක්ෂරේ තමයි මෙතන තියෙන්නේ. ඒ හින්දා අපි මෙතන දූ කියලා උච්චාරණය කරනවා. බලන්න මේ වා සා ද. අපිට මේක පුද්ගලයෙක් හඳුන්වන නමක්. වසන්ත කියලා තමයි සිංහල භාෂාවේ කියන්නේ. ඒ වුණාට දෙමළ භාෂාවේදී අපිට මෙතන වසන්ත කියලා කියන්න බෑ. ද අකුර තමයි උච්චාරණය කරන්න ඕනේ. හේතුව තමයි දෙමළ භාෂාවේ නීතියක් තියෙනවා. ත අක්ෂරයට ඉස්සෙල්ලා ලියන නයන්න අනිවාර්යෙන් ඉන්ද අකුර භාවිතා වෙන්න ඕන. මෙතන ඉරණ්ඩු සුලි නයන්න ලියන්නත් බෑ. මූණ්ඩු සුලි නයන්න ලියන්නත් බෑ. මේක වැරදි. අනිවාර්යයෙන්ම ඉන්ද් කියන අකුර භාවිතා වෙන්න ඕන. ඒ හින්දා අපි මෙතන වසන්ද කියලා තමයි ශබ්ද කරන්නේ. වසන්ද කියන්නේ පුද්ගලයෙක් හඳුන්වන නමක්. ඒ වගේ අවස්ථා ඔයාලට අඳුර ගන්න පුළුවන්. ද අකුර ශබ්ද වෙන අවස්ථාව. අනිවාර්යයෙන් මේ ඉන්ද් කියන නයන්න තියෙනවා නම් ඊට පිටිපස්සේ ත අකුර යෙදෙනවා නම් ඒක ද කියලා තමයි අපි ශබ්ද කරන්නේ. පැහැදිලි නේද? ඒ අකුර ත යෙදෙන අවස්ථාවයි ද යෙදෙන අවස්ථාවයි අපි එහෙම අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට අඳුන්වලා දෙන්නේ ස අකුර. ස අකුර. මේක එක අවස්ථාවකදී ස කියලා උච්චාරණය වෙනවා. සයන්න. ඊළඟ අවස්ථාවේදී ච කියලා උච්චාරණය වෙනවා. තවත් අවස්ථාවකදී මේ අකුර ජ කියලා උච්චාරණය වෙනවා. මේ අකුරට සිංහල භාෂාවේ අකුරු 3ක් උච්චාරණය වෙනවා. එක් අවස්ථාවකදී වචනේ ස කියනවා. අනිත් අවස්ථාවේදී ස කියනවා. අනිත් අවස්ථාවේදී ච කියනවා. තවත් අවස්ථාවකදී ජ කියලා හඳුන්වනවා. සතම්. මෙතන වචනේ මුලට තමයි ස අකුර ඇවිල්ලා තියෙන්නේ. මෙතන ස කියලා ශබ්ද වෙනවා. සතම් කියනවා
සතය. දන්නව නේද සතය? ඊට පස්සේ දෙවෙනි අවස්ථාව ඊළඟට තව දෙවෙනි උදාහරණය බලන්න. සමයම්. මෙතනත් ස කියලා තමයි උච්චාරණය කරන්නේ. සමයම් කියනවා මොකද්ද? සමයම් කියනවා ආගම. සමයම් ආගම. ඊළඟ අවස්ථාව බලන්න. මේ මුලට යෙදෙන තවත් අවස්ථාවක්. සාරෙදි. ස කියලා තමයි මෙතනින් සා කියලා තමයි ශබ්ද කරන්නේ. සාරෙදි කියනවා රියදුරා. ස අකුර මේ මුලටනේ ආවේ. ඊට පස්සේ බලමු මේක ච කියලා ශබ්ද වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා. මේ ස අකුර එක ළඟ දෙකක් යෙදෙනකොට තමයි ච. ඒ කියන්නේ එක ළඟ දෙකක් යෙදෙනකොට තමයි ච කියලා ඡයන්න කියලා ශබ්ද වෙන්නේ. බලන්න මේ ආච්චි. මෙතන එක ළඟ දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක ච කියලා තමයි ශබ්ද වෙන්නේ. ආච්චි. ආච්චි කියනවා ආච්චිට. ඊළඟ එක කාචල්. මෙතන එක ළඟ දෙකක් ඇවිල්ලා තියෙනවා. කාචල්. කාචල් කියනවා උණ. මේ බලන්න. පූචාඩි. පූචාඩි. පූචාඩි කියනවා මල් පෝච්චිය. උච්චාරණය මතකයි නේද? මං කිව්වනේ එක ළඟ දෙකක් එනකොට පූචාඩි. පැහැදිලි නේද? ඊට පස්සේ අපි බලමු මේ අකුර ජයන්න ජ කියලා ශබ්ද වෙන අවස්ථාව. මම ඔයාලට මෙන්න මේ අකුර අඳුන්වලා දීලා තියෙනවා. ඤ ඤයන්න. ඕනෙම වචනයක මේ ඤ අකුරට පිටිපස්සෙන් මේ ස එද්දි තමා ජයන්න කියලා ශබ්ද වෙන්නේ. මේ බලන්න. මේ ඤ අකුරට පිටිපස්සේ තමයි මේ ස අකුරේ උච්චාරණය ඇවිල්ලා තියෙන්නේ. මේක අපි හඳුන්වනවා කුංජු. කුංජු. කුංජු කියනවා පැටියා. කුංජු කියනවා පැටියා. ඊට පස්සේ මේ බලන්න. කංජි. කංජි කියනවා මේ කයන්න.
කංජි කැඳ. ඊට පස්සේ මංජල්. බලන්න මේ අවස්ථා මංජල් කියනවා කහ. මෙතනත් ඤ අකුරට පිටිපස්සේ තමයි ස යෙදිලා තියෙන්නේ. මෙතනත් මේ ඤ අකුරට පිටිපස්සේ තමයි ස යෙදිලා තියෙන්නේ. මෙතනත් මේ ඤ අකුරට පිටිපස්සේ තමයි ස අකුර යෙදිලා තියෙන්නේ. එහෙනම් මේක මේ අවස්ථාවවලදී අපි ජ කියලා උච්චාරණය කරනවා. බලන්න මේ වගේ උච්චාරණේ කුංජු, ඊට පස්සේ කංජි, ඊට පස්සේ මෙතන මංජල් කියලා උච්චාරණය වෙනවා. ඒක තමයි පුතේ ස අකුරේ උච්චාරණයේ අවස්ථා තුන. බලන්න ඒ අවස්ථා තුන ගැන අවධානය යොමු කරලා ඔයාලා වචන උච්චාරණය කරලා බලන්න. ඒ නිවැරදිව ඒ වචන උච්චාරණය කරන්න. ඊට පස්සේ මන් තව ඔයාලට අකුරක් අඳුන්වලා දුන්නා. ප අකුර. පයන්න. ප අකුර වචනයක ඕනම දෙමළ වචනයක මුලට එනවා. මුලට එද්දී මේක ප කියලා ශබ්ද වෙනවා. ප මේ බලන්න. පාදම්. පාදම්. මේක ප කියලා ශබ්ද වුණා. පාදම්. පාදම් කියනවා පාදය, කකුල නේද? බලන්න මෙතන මුලට ඇවිල්ලා තියෙන හින්දා පා කියලා අපි ශබ්ද කරා. ඊට පස්සේ මේ බලන්න පුත්තහම්. මෙතන මුලට ඇවිල්ලා තියෙන්නේ ප අකුර. ඊළඟට මේ බලන්න පළම්. පුත්තහම් කියනවා පොත. ඊට පස්සේ බලන්න පළම්. මෙතනත් වචනේ මුලට ඇවිත් තියෙන්නේ පළම්. පළම් කියනවා පළතුරු. බලන්න මෙතනත් වචනේ මුලට ප අකුරේ යෙදිලා තියෙනවා. මෙතනත් වචනේ මුලට ප අකුර යෙදිලා තියෙනවා. ඒ හින්දා ඕනෙම වචනයක මුලට ප අකුර යෙදෙනකොට අපි ඒක ප කියලා ශබ්ද කරනවා. පාදම් කකුල, පුත්තහම් පොත, පළම් පළතුරු. ඊට පස්සේ බලන්න මේක බ කියලා උච්චාරණය වෙන අවස්ථාව. පයන්න බ කියලා උච්චාරණය වෙන අවස්ථාව. මේකෙදී බලන්න මේ බ අකුර කියලා උච්චාරණය වෙන්නේ වචනෙක අල් නයන්න හරි අල් මයන්න හරි මේ අකුරු දෙකට පස්සේ එන්න ඕන ප අකුර. එතකොට බලන්න මේ පාම්බු. මෙතන බයන්න තමා ශබ්ද වෙන්නේ. පායන්න, අල්මයන්න, බුයන්න. පාම්බු වචනේ අගට තමා මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බ කියලා ශබ්ද වෙනවා. පාම්බු කියනවා නයා. මේ වචනේ බලන්න තම්බි.
වචනේ අගට තමයි ප අකුර යෙදිලා තියෙන්නේ. අල්මා යන්නට පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අපි මෙතන B කියලා උච්චාරණය කරනවා. තම්බි කියනවා මල්ලි. මේ බලන්න. ඇන්බු. මෙතන තියෙන්නේ නයන්න. මේ නාකුරට පිටිපස්සෙද්දි මං කිව්වා ඒක බයන්න කියලා ශබ්ද වෙන්නේ. මේ බලන්න. ඇන්බු. ඇන්බු කියන්නේ මෙතන ආදරය කියන අර්ථය තමයි ගේන්නේ. බලන්න හැමතැනම වචනේ මේ මයන්නට පිටිපස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා. මෙතනත් මයන්නට පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. මෙතනත් මේ න අක්ෂරයට පිටිපස්සේ තමයි ප අක්ෂරය යෙදිලා තියෙන්නේ. පාම්බු, නයා, තම්බි, මල්ලි, ඇන්බු, ආදරය. දැන් ප අකුර දෙකක් එක තැන යෙදෙනකොට කොහොමද ශබ්ද වෙන්නේ කියලා අපි බලමු. ප අකුරු දෙකක් එක තැන යෙදෙනකොට මේ බලන්න. මේ වචනේ ඔයාලා හොඳට දන්නවා. අයන්න, අප්පා. අප්පා කියනවා තාත්තා. බලන්න එකම ළඟ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ බලන්න අප්පම්. අප්පම් කියනවා ආප්ප. මෙතන බලන්න අප්පම්. එතකොට අප්පම් කියනවා ආප්ප කියලා. මේ විදිහට පුතේ ඕනෙම තැනක එක ළඟ යෙදිලා තියෙනවා නම් උප්ප කියලා තමයි උච්චාරණය කරන්නේ. පැහැදිලි ඔයාලට දැන් මේ ප අකුර උච්චාරණය වෙන අවස්ථා. මුලට આવොත් කොහොමද උච්චාරණය වෙන්නේ? මැදට වචනික මැදට හරි අවසානයට හරි આવොත් මේ මයන්නට පිටිපස්සෙන් આવොත් කොහොමද උච්චාරණය වෙන්නේ? එක ළඟ කොහොමද දෙකක් යෙදුනහම උච්චාරණය වෙන්නේ කියලා ඔයාලට ඒ උච්චාරණයේ විවිධ අවස්ථා හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එහෙනම් ඒ අකුරත් හඳුනගත්තා. ඒ වගේ වචන උච්චාරණය කරද්දී මේ ගැන අවධානය යොමු කරලා හරියට උච්චාරණය කරන්න. ඊළඟට අපිට තව අකුරක් තියෙනවා. ඩ අකුර. ඩයන්න. මේක ට කියලාත් භාවිතා වෙනවා. එක අවස්ථාවක උච්චාරණය වෙනවා. ඊට පස්සේ ඩ කියලාත් උච්චාරණය වෙනවා. ටයන්නයි ඩයන්නයි දෙකම. පැහැදිලිද? නම් ලියද්දී තමා ගොඩක් මේක භාවිතා වෙන්නේ ඩ අකුර. බලන්න ඩේසි. මේ ඩ අකුර මුලට ශබ්ද වෙන්නේ නම් ලියද්දී ඩේසි කියනවා නම. මේ බලන්න මේක නමක්, පුද්ගලයෙක් හඳුන්වන නමක්. ඊට පස්සේ මේ බලන්න මුදල් ඒකකයක් තියෙනවා ඩිනාර් කියලා නේද? එහෙනම් ඩිනාර් කියලා ලියද්දී මේ මුලට එනවා එහෙනම් ඩිනාර්. ඩිනාර් කියනවා මුදල් ඒකකයක්. උච්චාරණය කරනවා ඩිනාර්. ඒක මුදල් ඒකකයක්. ඊට පස්සේ බලන්න අපි තවත් නමක් ලියමු. ඩයන්නෙන් එන නම් වලට තමයි පුතේ වැඩිපුර මේක මුලට භාවිතා වෙන්නේ. ඩන්කන් කියන්නේ නමක්.
පැහැදිලි නේද? ඩ අකුර මුලට එද්දී මේ අකුර මුලට එද්දී ඩ කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඊට පස්සේ බලන්න මේක ටයන්න කියලා උච්චාරණය වෙන්නේ මොන අවස්ථාවේදී කියලා. මේ බලන්න. පඩම් 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 කියනවා රූපය. පඩම් රූපය. මෙතන ඩ අකුර මුලට ඇවිල්ලා එහෙනම් ඒක ඩ කියලා ශබ්ද වෙනවා. ඊට පස්සේ මේ බලන්න මැදට ආපුහම මේ අකුර ඉඩම්. පඩම් කියනවා රූපය. ඉඩම් කියනවා ස්ථානය. ඒ වගේ ඕනෙම වචනික මැදට එද්දී ඩ කියලා ශබ්ද වෙනවා. මෙතන මුලටත් ඩ කියලා ශබ්ද වුණා. වචනික මැදට තනිවම එද්දී බලන්න මෙතනත් තනියමනේ ඇවිල්ලා තියෙන්නේ ඩ අකුර. එහෙනම් තනියම එද්දිත් ඩ කියලා ශබ්ද වෙනවා. ඊළඟට බලන්න පුතේ තව මේක ශබ්ද වෙනවා කිව්වා ට අකුරක්. එහෙනම් ඒ ට අකුරේ යෙදෙන අවස්ථාව බලමු. බලන්න මේ ට අකුරු දෙක එක ළඟ යෙදෙද්දී කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. මේ ට අකුරු දෙක එක ළඟ යෙදෙද්දී ට කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඊට පස්සේ බලන්න මේ පට්ටම්. පට්ටම් කියනවා සරුංගලයට. මේ බලන්න පා පට්ටම්. පට්ටම් කියනවා සරුංගලයටත් කියනවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී පට්ටම් කියනවා උපාධියට පට්ටම් කියලා හඳුන්වනවා. ඒක වාක්‍යවල යෙදෙන විදිහට තමයි ඒකේ අර්ථය තේරුම් ගන්න වෙන්නේ. එක අවස්ථාවකදී පට්ටම් කියනවා සරුංගලය. අනිත් අවස්ථාවේදී පට්ටම් කියලා හඳුන්වනවා උපාධියට. උපාධිය. ඒ වාක්‍යවල යෙදෙන වාක්‍ය අනුව තමයි මේකේ අර්ථය අපි තේරුම් ගන්න වෙන්නේ. පැහැදිලි නේද? අපි ඒ අවස්ථාව මගේ ඉස්සරහ පාඩම් වලදී වචන ගැන පැහැදිලි කරද්දී මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මේ බලන්න. මෙතනත් එක ළඟමයි යෙදිලා තියෙන්නේ. මෙතන නයන්න නට්ටම්. නට්ටම් කියනවා පාඩුව. නට්ටම් පාඩුව. දැන් ඔයාලට වචනෙක එකම ළඟ එද්දී මොකද්ද උච්චාරණය වෙන්නේ කියලා පැහැදිලි නේද? එකම ළඟ එද්දී ට කියලා තමයි ඒ යෙදිලා තියෙන පිල්ලම අනුව තමයි උච්චාරණය වෙන්නේ. දැන් ඔයාලා ට අකුර ගැන ඒ යෙදෙන අවස්ථා ගැන යෙදෙන කොහොමද උච්චාරණය වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි අවබෝධයක් තියෙනවා ඇති කියලා මං හිතනවා. ඊළඟට අපි දැන් මේ අකුරු යෙදෙන අවස්ථා දන්නවනේ ඔයාලා. ඊළඟට අපි දෙමළ භාෂාවේ අකුරු වල නීති කීපයක් තියෙනවා. ඒ නීති සිංහල භාෂාවේ නීති හා සමානයි. ඔයාලා දන්නවා මේ නයන්න මොකද්ද කියලා? මේ නයන්න මූණ්ඩු සුලි නයන්න. මං පළවෙනි පාඩම් වලදී අඳුන්ලා දුන්නා මේ අකුරු වලට කියන නම්. මේ නයන්නේ දෙමළ භාෂාවේ යෙදෙන්නේ ඩ අක්ෂරයට ඉස්සරහා. මේ නයන්න අනිවාර්යෙන් යෙදෙනවා. මෙතන ඉරණ්ඩු සුලි යෙදෙන්නෙත් නෑ.
ඉන්ත් කියන නයන්න යෙදෙන්නේ නැහැ. මේ දෙකම වැරදි. එහෙනම් මේ නයන්නට පිටිපස්සෙන් ඩ අකුරක් ලියනවා නම් ඊට ඉස්සෙල්ලා ලියන නයන්න අනිවාර්යෙන් මූණු සුලි විය යුතුමයි. පැහැදිලිනේ? උදාහරණයක් බලමු. මේ බලන්න. ඉරණ්ඩු. ඉරණ්ඩු. ඉරණ්ඩු කියනවා දෙක. ඊට පස්සේ කණ්ඩි. කණ්ඩි කියනවා නුවර. මේ බලන්න. එහෙනම් මෙතනක් තියෙන ඩ අකුරක්, මෙතන ඩ අකුරක්. එහෙනම් ඊට පෙරේ යෙදිලා තියෙන නයන්න අනිවාර්යෙන් මූණු සුලි විය යුතුමයි. ඒක දෙමළ භාෂාවේ නීතියක්. වචන ලියද්දී මේ නීතිය ගැන අවධානය යොමු කරන්න. සිංහල භාෂාවෙත් මේ නීතිය තියෙනවා. ඒක දෙමළ භාෂාවටත් සමානයි. එහෙනම් අපි තවත් අකුරක නීතියක් බලමු. මේ බලන්න. මේ අකුර පෙරිය රාණා කියලා මම ඔයාලට අඳුන්නලා දුන්නා. මේක ගැඹුරින් ශබ්ද වෙනවා. ර දිව තොල් අගින් නෙමෙයි ශබ්ද වෙන්නේ. ගැඹුරින්ම ශබ්ද වෙනවා රයන්න කියලා. එහෙනම් මේක බලන්න. හට්ටන්. මේක හල්ුණාම මෙතන ට කියලා තමයි ශබ්ද කරන්නේ. හට්ටන් කියලා ඒ කියන්නේ හයන්න. හට්ටන්. හට්ටන් කියනවා මෙතන හල්ුණාම හැටන් කියලා ශබ්ද. හැටන් කියන නගරේ තමයි හට්ටන් කියලා කියන්නේ. ඒක එක අවස්ථාවක්. දෙකම එක ළඟ යෙදුනහම මේ බලන්න. නෙට්‍රි. මෙතන මේක උච්චාරණය වෙන්නේ එකම ළඟ ආවට නෙට්‍රි. අල්ට යන්නයි රියන්නයි. නෙට්‍රි. නෙට්‍රි කියනවා මෙතන මේ එක ළඟ ආවට මෙතන උච්චාරණය ආපු හැටි බලන්න. මෙතන දෙකම එක ළඟ ආවට මෙතන උච්චාරණය බලන්න. ඒවා වචන මතක තියාගෙනම තමයි අවබෝධ කරගන්න වෙන්නේ. නෙට්‍රි කියනවා නලල. පැහැදිලි නේද? ඒ මේ ර අකුර යෙදෙනකොට තියෙන තවත් ඒ භාෂා දෙමළ භාෂාවේ අකුරු භාවිතාවේදී තියෙන නීතියක්. ඊට පස්සේ බලන්න තව අකුරක් තියෙනවා. මම ඔයාලට ඉන්ද අකුර ගැන මුලින් කියලා දුන්නා. ඉන්ද. මේ නයන්න. දෙමළ භාෂාවේ ඕනතරම් සිංහල භාෂාවේ නම් මූර්තද නයන්න. මේක දෙමළ භාෂාවේදී මූර්තද නයන්න නෙවෙයි දන්තජ නයන්න තමයි භාවිතා කරන්නේ. ඕනෑම වචනයක් ලියද්දී මේ නයන්න තමා මුලින් නයන්නෙන් පටන් ගන්න වචනයක් ලියද්දී මේ නයන්න තමා භාවිතා කරන්නේ. බලන්න මේ නන්බි නයන්න. නන්බි මිතුරිය ඊට පස්සේ බලන්න නාන්. නාන් කියනවා මම. ඒ වගේ නයන්නෙන් පටන් ගන්න ඕනෙම වචනයක් ලියද්දී මේ ඉන්ත් කියන නයන්න තමා
භාවිතා කරන්නේ. ඔයාලට පැහැදිලි? දැන් මම ඔයාලට අකුරු වල නීති කියලා දුන්නා. ඒ නීතිය අනුව ඔයාලා වචන උච්චාරණය කරන්න, ඒ වචන ශබ්ද කරන්න කියලා දුන්න. පාඩම් ගැන අවධානය යොමු කරලා, වචන ගැන අවධානය යොමු කරලා වචන උච්චාරණය කරන්න කියලා කියනවා. ඒ වගේම දුන්න පාඩම් කරගන්න ඒ වගේ වචන උච්චාරණයේ අවස්ථා මෙතනින් අවසන් වෙනවා විශේෂ නීති. ඒ ගැන අවධානය යොමු කරලා ඔයාලා පාඩම් කියවන්න, උච්චාරණය කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් පාඩම් ගැන අවධානය යොමු කරන්න, ඒකලා ඔයාලගේ පැවරුම් කරගන්න. ආයිබෝවන් වණක්කම්.